එතකොට මේ විනය පිටකයේ මේ ග්‍රන්ථ පහ තුල උබතෝ විභංග කන්දක පරිවාර කියන විනය අන්තර්ගත වෙලා තියෙනවා. උබතෝ විභංග කියන්නේ බික්කු විභංග බික්කුණී විභංග කියන මාතිකා දෙක අන්තර්ගත වන කොටස. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් අඩමසක් පාසා උදෙසිය යුතු ශික්ෂාපද ප්‍රමාණයක් විශේෂයෙන් තිබෙනවා. එම ශික්ෂාපද සංග්‍රහ වන ග්‍රන්ථ දෙක තමයි මේ පරාජික පාළි හා පාචිත්‍ය පාළි. මේ ග්‍රන්ථ දෙකේ තිබෙන එම බික්කු විභංගය සහ බික්කුණී විභංගය ඇත්තෙම පරාජික පාළියේ අදට දැක ගන්න පුළුවන් අපිට තියෙන්නේ බික්කු විභංගයේ තියෙන ශික්ෂාපද විතරයි. පාචිත්‍ය පාළි පළවෙනි කොටසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ තියෙන්නේ බික්කු විභංගයේම කරුණු. පාචිත්‍ය පාළි දෙවන ග්‍රන්ථයේ තියෙන්නේ බික්කුණී විභංගයේ ශික්ෂාපද. එතකොට මේ පරාජික පාළි පාචිත්‍ය පාළි දෙක උබතෝ විභංගයේ හැටියට අපි හඳුන්වනවා. ඊට පස්සේ මහා වග්ගපාළි චුල්ල වග්ගපාළියේ මහා කන්දකය උපෝසතක් කන්දකය පවාරණක් කන්දකය ඔය විදිහට කන්දක වශයෙන් තමයි ඒ කරුණු සඳහා අදාළ වන්නා වූ විනය කාරණා කැටි කරලා ස්කන්ධ වශයෙන් රාශි වශයෙන් ගොනු කරලා තිබෙන නිසා මේ ග්‍රන්ථ දෙකේ තියෙන විනය කරුණු අපි හඳුනනවා කන්දක කියලා. මේ ග්‍රන්ථ දෙකේ තියෙන්නේ කන්දක විනය. මේ ග්‍රන්ථ හතරේ තමයි ශික්ෂා පද කළ යුතු නොකළ යුතු කරුණු පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පරිවාර පාළිය අමුතුවෙන් කිසිම ශික්ෂාපදයක් නැහැ. මේ ග්‍රන්ථ හතරේන විනය කරුණු වැඩිදුර සහ පැහැදිලි විනයක් ඥානයක් ලබා ගැනීම පිණිස එහි ඒ විනය ශික්ෂාපද පනවන්නට නිදානය පුද්ගලයා වස්තුව ආපත්‍ති අනාපත්‍ති සමුට්ඨානාදී වශයෙන් මේවා විභජනය කරලා දැක්වීම තමයි මේ පරිවාර පාළියෙන් සිද්ධ කරන්නේ. පරිවාර පාළියේ එන විනය කරුණු පරිවාර කියලා හඳුන්වනවා. එතකොට විනය පිටකය ග්‍රන්ථ වශයෙන් පහකට බෙදෙනවා. නැවත ඒ ග්‍රන්ථ පහ උබතෝ විභංග කන්දක පරිවාර හැටියට විනය කොටස් 3කට බෙදෙනවා. එතකොට මේ විනය පිටකය තුල යම්කිසි විනය ශික්ෂාපදයක් කඩ කිරීමෙන් එහෙම නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නොකල යුතුයි වැළකිය යුතුයි කියා කියන ලද දෙයක් කිරීමෙන් හෝ කල යුතුයි කියා අනුදැන වදාළ දෙයක් නොකිරීමෙන් සිදුවන වැරදි හඳුන්වනවා ආපත්‍ති කියලා. වරදකට පැමිණීම ආපත්‍තියක්. ආපත්‍ති වර්ග 7ක් බුද්ධ ශාසනයේ තියෙනවා. ඒ තමයි 1 පරාජිකාපත්‍ති 2 සංඝාදිශේෂාපත්‍ති 3
තුල්ලච්ඡයාපත්ති, 4 පාචිත්‍යාපත්ති, 5 පාටිදේශනීයාපත්ති, 6 දුක්ඛටාපත්ති, 7 දුබ්බාසිතාපත්ති. ඔය විදිහට පරාජික, සංඝාදිශේෂ, තුල්ලච්ඡය, පාචිත්‍ය, පාටිදේශනීය, දුක්ඛට, දුබ්බාසිත කියලා ආපත්ති ස්කන්ධ 7ක් තියෙනවා. මෙම විනය පිටකයේ තමයි ඔය ආපත්ති ස්කන්ධයන්ට පැමිණීම සිද්ධ වෙන ආකාරයෙන් වළකින ආකාරය පැහැදිලි කොට තිබෙන්නේ. ඒ වගේම කෙසේද ගිහි සදහැවතෙක් ප්‍රවෘජා භූමියට පමුණුවන්නේ, ප්‍රවෘජා භූමියෙහි සිටින සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙක්, සාමණේරින් වහන්සේ කෙනෙක් නැත්නම් සික්කමානාවක් උපසම්පදා සීලෙහි පිහිටවන්නේ කොහොමද? එකී උපසම්පදාව නැසෙන්නේ කොහොමද? එකී උපසම්පදා භික්ෂුවක් භික්ෂුණියක් ආරක්ෂා කරගත යුතු ශික්ෂාපද මොනවද? සාමණේර හිමි නමක්, සාමණේරින් වහන්සේ නමක් ආරක්ෂා කරගත යුතු ශික්ෂාපද මොනවද? සම්බුද්ධ ශාසනයේදී ඔවුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? වැළකී සිටිය යුතු කරුණු මොනවද? ඒ සියල්ල මේ ග්‍රන්ථ පහේ සඳහන් වෙනවා. හැබැයි මේ ග්‍රන්ථ පහත් සුවිශේෂී, කියන්නේ සූත්‍ර පිටකය ගත්තාම සූත්‍ර පිටකයේ තියෙන සමහර දහම් කරුණු පාලි භාෂා ඥානය තියෙනවා නම් ඍජුවම, නැත්තම් සිංහලයට පරිවර්තනය කරගත්තාම තම තමන්ගේ නුවණ පරිදි බොහෝ දුරට සාර්ථකව අදහස වටහා ගැනීමට උකහා ගන්න පුළුවන්කම කෙනෙකුට තියෙනවා. හැබැයි මේ විනය පිටකයත් අභිධර්ම පිටකයත් කියන දෙක එහෙම නෙමෙයි. බාහිරින් විශාල උපකාරයක් Tamanට ලැබෙන්න ඕනේ. කියන්නේ ඔබට ගුරු වැසුරෙන්, පොතපත පරිහරණයෙන්, ධර්ම සාකච්ඡා ආදියෙන් අනිවාර්යයෙන්ම විශාල උපකාරයක් අවශ්‍යයි නිවැරදි අධ්‍යයනයක් සිදු කිරීමේදී. මක් නිසාද විනයට අයිති ණය ක්‍රමයක්, ස්වභාවයක් තියෙනවා. අභිධර්ම පිටකයට අභිධර්මයට සුවිශේෂී වූ ක්‍රමවේදයක් තියෙනවා. සූත්‍ර පිටකයේ ගිහි පැවිදි කියන ભેදයක් නැතිව අපේ මේ ස්කන්ධ පංචකය නිසා පැන නගින්නා වූ ගැටලු निराකරණය කරමින් තමයි දේශනා කරලා තියෙන්නේ. කාටත් පොදුයි, ඇස්පනා පිට පේනවා. හැබැයි විනය කියන්නේ සම්බුද්ධ ශාසනයේ පැවිදි උතුමන්ට විශේෂිත වූ දෙයක්. ඒක නිසා ජීවිතයේ අලුතෙන් මේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. අභිධර්ම පිටකය සම්පූර්ණයෙන්ම අප ගැනමයි කතා කරන්නේ. නමුත් එහි ඉදිරිපත් කිරීම වෝහාර සත්‍යයට වඩා පරමාර්ථ සත්‍යයෙන් ඉදිරිපත් කර තිබෙන නිසා එයත් निराවුල්ව හදාරන්න ගුරු වැසුරක් අවශ්‍යයි. ඒක නිසා මේ විනය පිටකය හදාරන කෙනෙකුත් ඒකාන්තයෙන්ම මේ විනය පිටකයට රචනා වුණු අට කතා, ටීකා හා පරිවාර ග්‍රන්ථ ඇසුරු කළ යුතුය. එහිදී
විනය පිටකයට රචනා කොට තිබෙන අට කතාව වෙන්නේ සමන්ත පාසාදිකා අට කතාව. මෙතනදී නම් ඔබට මේ අප මේ දක්වන්නේ චට්ට සංගායනා මෘදුකාංගයේ දැක්වෙන ග්‍රන්ථමාලාව. එහිදී මේ පරාජිකා ඛණ්ඩ අට කතා, පාචිත්‍ය අට කතා, මහා වග්ග අට කතා, චුල්ල වග්ග අට කතා, පරිවාර අට කතා කියලා අට කතා පහක් හැටියට පෙනුනට ඒ අපගේ පහසුව තකා වෙන්කොට දැක්වට මේ පහම එකම අට කතාව. ඒ තමයි සමන්ත පාසාදිකා නම් වූ අට කතාව. සමන්ත පාසාදිකා අට කතාව රචනා කරන්නේ අති ගෞරවහාර අනුබුද්ධ මහා අට කතාචාරීන් වහන්සේ වුණු බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ. බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ කරුණු අපි සමන්ත පාසාදිකාව ආරම්භයේදී නැත්තම් මේ පාඩම් මාලාවේ ආරම්භයේදී ආරම්භක ගාථාවලදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක නිසා දැන් ඒට කාලය ගත කරන්නේ නැහැ මම. නමුත් මේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ මහා වංශයට අනුව බුද්ධ වර්ෂ 955 977 ක්‍රිස්තු වර්ෂ වලින් නම් 412 434 කාලයේදී තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ. මොකද බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ මහා වංශයට අනුව අපි පිළිගන්නේ දඹදිව ඉඳලා ලංකාවට වැඩම කළා කියලා. එතකොට උන්වහන්සේ කෙසේ නමුත් ශ්‍රී ලාංකික භික්ෂුවක් නෙමෙයි. ස්වාමින් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ මහා නාම රජුරුවන්ගේ කාලේ මහා වංශයට අනුව. ඒ පිළිබඳව විවිධ මතවාද තිබෙනවා. ස්වාමින් වහන්සේගේ පොත්වල සිරිනිවාස කියන නාමයෙන් තමයි රජුරුවන්ව හඳුන්වලා තියෙන්නේ. මහා නාම කියන නම උන්වහන්සේ දක්වලා නැහැ. ඒක නිසා විවිධ මතවාද තියෙනවා. අපිට ඒ ඔස්සේ ගමන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ තමයි දැනට පිළිගත් ස්වාමින් වහන්සේගේ ලංකාද්වීපයට පැමිණීමේ කාල වකවානුව. එසේ ලංකාද්වීපයට උන්වහන්සේ වැඩම කරන්නේ දඹදිව එවකට, ඒ කියන්නේ සතවර්ෂ ගන්නකට පසුව තුන්වෙනි සංගායනාවෙන් කලක් ගත වුණු පසුව දඹදිව බුද්ධ ශාසනය පිරිහෙන්න පටන් ගන්නවා. ඒ කාල වකවානුව වෙනකොට දඹදිව ත්‍රිපිටකය පමණයි එයට ආචාර්ය පරම්පරාවෙන් පවත්වාගෙන ආපු අට කතා තිබිලා නැහැ. ඒ අට කතා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනල්ලා ලංකාවේ සිංහලයන්ට සිංහල භාෂාවෙන් දේශනා කරනවා. පසු කාලීනව ඒවා සිංහල භාෂාවෙන් රචනාත් වෙනවා. ඒක නිසා මේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගුරුතුමා ඉල්ලීමක් කරනවා මේ වික්ත පඬිවරයෙක් වෙච්ච තමන්ගේ ශිෂ්‍යයාගෙන් පුළුවන් නම් ලංකාද්වීපයට වැඩම කරලා
සිංහලයන්ට පමණක් නෙමෙයිනේ බුදුදහමයිති. බුදුදහමට රුචියක් දක්වන සියලු දෙනාට බුදුදහම අයිති. ඒක නිසා සිංහලයන්ට පමණක් නෙමේ දේශ දේශාන්තරවල වාසය කරන්නා වූ සියලු දෙනාගේම ප්‍රයෝජන පිණිස තේරවාදී බුදුදහමේ මව් භාෂාව වෙච්ච මූලික භාෂාව වෙච්ච පාලි භාෂාවෙන් මේ ග්‍රන්ථයන් රචනා කරන්න ඒ කියන්නේ තිබිච්ච සිංහල අට කතා පාලි භාෂාවට නගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම අනුව තමයි බොහොම කැමැත්තෙන් ලංකාවට උන්වහන්සේ වැඩම කරන්නේ. වැඩම කරලා එක වරම මේ පොත්පත් ඉල්ලගෙන පරිවර්තන කරන්න යන්නේ. පළවෙනියට උන්වහන්සේ ලංකාවේදී නැවත අට කතා සහිතව ත්‍රිපිටකය හදාරනවා. හදාරලා උන්වහන්සේ විනිශ්චයකට එනවා මේ එදා ඉඳන් පැවතගෙන ආපු නියම පෙළ අටුවාමයි කියලා. ඊට පස්සේ උන්වහන්සේ මහා විහාරයට ගිහිල්ලා මහා විහාරයේ වැඩ හිටපු මහා සංඝයාගෙන් මේ ග්‍රන්ථයන් පාලි භාෂාවට පරිවර්තනය කරන්න ඉල්ලනවා. නමුත් එන කෙනාට ඕනේ පොත් ලියන්න අද කාලේ වගේ එදා ඉඩ දීලා නැහැ. ඉතින් උන්වහන්සේලා මේ ස්වාමින් වහන්සේට ගාතාවක් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ගාතාව දීලා ඒට නිබන්ධනයක් සපයන්න කියනවා. ස්වාමින් වහන්සේ ඒට විසුද්ධි මාර්ගය සම්පාදනය කරලා ලබා දුන්නාම බොහොම සතුටටපත් වෙච්ච ලක්දිව මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා තමන්ගේ පුස්තකාලයේ තිබුණු සිංහල අට කතාවන් ස්වාමින් වහන්සේට ලබා දෙනවා පාලි භාෂාවට නගන්න. එහිදී පළවෙනියටම බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ පාලි භාෂාවට නගන්නේ විනය අට කතාව. පළවෙනි ධර්ම සංගායනාවේදීත් විනයෝ නාම ශාසනස්ස ආයු විනයේ ටිතේ ශාසනං ටිතං හෝති කියලා මහරහතන් වහන්සේලා විනය තමයි පළවෙනියට සංගායනා කළේ. බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේත් විනය පිටකයට ලියවුණු අටුවාවන් තමයි පළවෙනියට සිංහල භාෂාවෙන් තිබිච්ච ඒ විනය අට කතාවන් තමයි පාලි භාෂාවට පරිවර්තනය කළේ. උන්වහන්සේ අට කතාවට දෙන නම තමයි සමන්ත පාසාදිකා. ඇයි ඒ විනය අට කතාව සමන්ත පාසාදිකා වෙන්නේ කියන කාරණයත් ඔබ දැන සිටිය යුතුයි. ඒ පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. කෙටියෙන් කිව්වොත් අර සිංහල අට කතාවල තිබිච්ච පුනරුක්ති දෝෂ, ව්‍යාකරණ දෝෂ, ඊට පස්සේ අති දීර්ඝ විස්තර, අති සංකේප විස්තර ඉවත් කරලා අතීතයේ වැඩ සිටියා වූ පූර්වාචාරීන් වහන්සේලාගේ ස්ථවිරවාදී මතිමතාන්ත්‍ර නොඉක්මවා හැම දිනාකේම ජනප්‍රසාදය ඇති වෙන ආකාරයෙන් සිද්ධ කළ නිසා මේ අට කතාව සමන්ත පාසාදිකානං වෙන බව උන්වහන්සේ ග්‍රන්ථාවසානයේ දක්වලා තිබෙනවා. සමන්ත පාසාදිකා කියන්නේ උන්වහන්සේ විසින්ම ලබා දුන්න නම. මේ තමයි අද අපිට දකින්න ලැබෙන විනය අට කතාව. එය තියෙන්නේ පාලි භාෂාවෙන්. බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ පරිහරණය කරපු සිංහල අට කතා අද දකින්න නැහැ.
සමහර කෙනෙක් පතුරවන අදහසක් තියෙනවා වැරදි අදහසක්. ඒ තමයි මේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ සිංහල භාෂාවෙන් තිබිච්ච අට කතා රචනා කිරීමෙන් අනතුරුව පාලි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පසුව මේ සිංහල භාෂාවෙන් තිබිච්ච අට කතා සේරම රුවන්වැලි මහා සෑය සමීපයේ තැනකට ගොඩගස්සලා ගිනි තිබ්බා. මාස ගණනක් තිස්සේ ඒ පොත් ගිනි ගත්තා. ඒක නිසා මේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ කියන්නේ ශාසනයට ලැබියාවක් ඇති කෙනෙක් නෙමෙයි, දඹදිවින් ආපු බමුණෙක්. මොකද උන්වහන්සේ මුලින් බ්‍රාහ්මණයෙක් කියලා ඇතැම් අය සඳහන් කරනවා. අපි හරියට දන්නේ නැහැ, නමුත් පිළිගත් මතය බ්‍රාහ්මණ කියන. ඕක අල්ලාගෙන උන්වහන්සේ බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙච්ච නිසා බ්‍රාහ්මණ ගති තිබීමේ බ්‍රාහ්මණයන් තමයි රුචි කළේ. ඒක නිසා බුද්ධ ශාසනය අවුල් කරන්න වැරදි මතිමතාන්ත්‍ර මේ විසුද්ධි මාර්ගය ඊට පස්සේ අනිකුත් පාලි අට කතාවන්ට ඇතුළත් කරලා ඊට පස්සේ සිංහලෙන් තිබිච්ච අට කතා ওই විදිහට ගිනි තිබ්බා කියලා කතාවක් යවනවා. ඉතින් ඇහුවාමත් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ගැන ಗುಣ කිව්වොත් කියන්නේ කොහොමද එච්චර ගුණයක් තියනවා නම් ඔය පොතපත ගිනි තියන්නේ කියලා තමයි ඒ අය ප්‍රශ්න කරන්නේ. ඔය කාරණය මේ බුද්ධඝෝෂ උප්පත්ති කියලා තායිලන්තේ අතීතේ රචනා වෙච්ච ග්‍රන්ථයක තමයි සඳහන් වෙන්නේ. අපි ඒ ග්‍රන්ථය ඇත්තටම දැකලා නැහැ. නමුත් ඒ පිළිබඳව අපේ අතිගෞරවහාර පොල්ලත්ති බුද්ධදත්ත නාහිමියන් විසින් රචනා කරලා තියෙන පාලි සාහිත්‍ය ග්‍රන්ථයේ 145 පිටුවේ දකින්න තියෙනවා. එහි 149 පිටුවේ ඒ ග්‍රන්ථයේ සාරාංශයක්, කුඩා ග්‍රන්ථයක්. එහි සාරාංශය ස්වාමින් වහන්සේ සිංහලෙන් පරිවර්තනය කරලා දක්වලා තියෙනවා මේ පොතේ. එහි කියවෙනවා අර ග්‍රන්ථයේ තිබිච්ච මෙහෙම පාඩයක්: ලෝවා මහපායේ පහතමාලේ හිස්ව තිබුණු බැවින් බුද්ධඝෝෂ තෙරුන්ට පොත් ලිවීම සඳහා එය බාර දෙන ලදී. තෙරනම පිණ්ඩපාතේ යන ගමන් ගස් යට වැටී තිබුණු තල්කොළ අවුලාගෙන අවොත් පොත් ලීවේය. 3 මාසකින් සියලු පොත් ලියා අවසන් කළේය. ඉන්පසු සිංහලෙන් ලියා තිබුණු සියලු පොත් එක්රැස් කරවා මහා සෑය සමීප තැනක ගොඩ ගස්වා ගිනි තැබ්බ වීය. ඒ පොත්කොට මධ්‍යම වයසේ ඇතුන් 7 දෙනෙකුගේ උස් පමණ උස ඇති ගොඩක් වී යයි අසන්නට ලැබේ කියලා ඔන්න ඔහොම ප්‍රකාශයක් එම ග්‍රන්ථේ තිබිලා තියෙනවා. මේක කිසිසේත්ම පිළිගන්න බෑ. බොරු ගොඩක්. මොකද උන්වහන්සේ ග්‍රන්ථ රචනා කළේ ලෝවා මහාපායේ පහතමාලේ ඉඳලා කියලා උන්වහන්සේ සඳහන් කරන්නේ. උන්වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ ග්‍රන්ථ රචනා කරන්නේදී පදාන ගරයක ඉඳලා තමයි ඒ කටයුතු කළේ. මහා නිගම ස්වාමි කියන සදහැවතෙකු විසින් සකස් කර පූජා කරන ලද එක්තරා පදානකරයක ඉඳලා තමයි බෝධීන් වහන්සේට ශ්‍රී මහා බෝධීන් වහන්සේට මහා විහාරයට දකුණු පසින් තිබිච්ච පදානකරයක වැඩ ඉඳිමින් තමයි උන්වහන්සේ මේ ග්‍රන්ථ රචනා කළා කියලා උන්වහන්සේ කෙලින්ම දක්වනවා විනය අට කතාවේ. ඒ වගේම අනික් කාරණය තමයි මේ තල්කොළ අරගෙන ඇවිදිලා පිණ්ඩපාතේ වඩින ගමන් ගස් යට තිබිච්ච තල්කොළ අරගෙන ඇවිදිලා උන්වහන්සේ මේ ග්‍රන්ථ රචනා කළා කියන එක. මොකද
මං හිතන්නේ මේ ලියන රටේ තල් කොළවල ලිව්වද දන්නේ ලංකාවේ නම් තල් කොළවල පොත් ලිව්වේ නැහැ තල කොළවල තමයි පොතපත රචනා කළේ තල් ගහයි තල ගහයි කියන්නේ ගස් වර්ග දෙකක් ඔය තල ගහ කියන්නේ මේ අපි කන ඔය තලයට තියෙන තල ගස් නෙමෙයි තල කියලා තල මල පිපිලා කියලා හැම ওই නාට්‍යයක් තියෙන තල කියලා කියන්නේ තල් ගස් වගේ ඒ තාල වර්ගයට අයිති ලොකු ගහක් ඒකේ ගොබයෙන් තමයි අපි ඔය පුස්කොළ පොත් හදන තල්කොළ අරගන්නේ ඒක තල්කොළ හරි ඝනකම පොඩි කොළ වර්ගයක් අර තල ගස් වල ගොබය දිගයි විශාලයි මට සිලුටුයි ඒව තමයි අරගෙන ඇවිදිලා පදම් තම්බලා පදම් කරලා විශාල කටයුතු රාශියකට අනතුරුව තමයි ඒකේ ලියන්න පුළුවන්කම ලැබෙන්නේ මේ වේලිච්ච තල්කොළ වල අකුරු ලියන්න බෑ පොත් ලියන්න පුළුවන් කමක් නැහැ ඊට පස්සේ 3 මාසෙකින් මේ පොත් සේරම ලියලා ඉවර කළා කියනවා නමුත් මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විනයාට්ට කතාවේ අවසානයේ කියනවා විනයාට්ට කතාව විතරක් මේ තනියෙන් හිතලා නෙමෙයි තිබිච්ච සිංහල අට්ට කතා බලාගෙන උන්වහන්සේට ලියන්නත් අවුරුද්දක් ගත වුණා කියලා අවුරුද්දකින් හරි ලියලා ඉවර කරගන්න පුළුවන් වෙච්ච එක ගැන උන්වහන්සේ විශාල සතුටකින් සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියන්නේ විශාල ධර්මඥානයක් තිබිච්ච මහා ප්‍රඥෙක් නැතුව මේ මහා අමුතු මායාකාරයෙක් නෙමෙයි. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මිහිපිට ජීවත් වෙච්ච හොඳ ධර්මඥානයක් තිබිච්ච සම්බුද්ධ ශාසනය කෙරෙහි අප්‍රමාණ ගෞරව ආදරයක් තිබිච්ච ස්වාමින් වහන්සේ කෙනෙක්. අනික ඔය බ්‍රාහ්මණයෙක් කියන මතය ගැන කරුණක් කියනවා නම් මේ බ්‍රාහ්මණ කුලයේ ඉඳලා පැවිදි වුණාම බ්‍රාහ්මණ මතිමතාන්තර දරනවා නම් මේ ඔය කතාව කියන පුද්ගලයන්ට සමහර විට අමතක ඇති අපේ අග්‍රශ්‍රාවක දෙනමත් බ්‍රාහ්මණ කුලයෙන් තමයි පැවිදි වෙන්නේ. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රීය කුලයෙන් උන්වහන්සේ අග්‍රශ්‍රාවක දෙනමපත් කරගන්නේ බ්‍රාහ්මණ කුලයෙන්. ඉතින් එහෙමනම් හරි භයානකයි බ්‍රාහ්මණ කුලයෙන් බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච පුද්ගලයෝ භයානකයි නම් අග්‍රශ්‍රාවක දෙනමටත් ඇඟිල්ල දික් කළා වෙනවා. දැන් බුද්ධ ශාසනයේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බ්‍රාහ්මණ කුලයට අයිති. බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා. චිරාත්‍රඥයන් අතරින් අග්‍රස්ථානයටපත් උනේ උන්වහන්සේ. ඉතින් ඒක නිසා මේ සතර කුලයෙන්ම බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ශාසන මේ ශ්‍රද්ධාවෙන් සසුනට ඇතුළු වුණාට පස්සේ කුලමල ඇත්තේ නැහැ. ඒ සියල්ල වෙනස් වෙලා ඒ සියලු දෙනා ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා. ඒකයි අනික් කාරණය තමයි මේ පොතපත අරගෙන ගිහිල්ලා දැන් මේ ග්‍රන්ථ සිංහලයෙන් තිබිච්ච පාලි භාෂාවට පරිවර්තනය කරන්න දුන්නේ නිබන්ධනයක් ලියලා. ඊට පස්සේ මේ අනුරාධපුර යුගය කියන්නේ සුපේසල ශික්ෂාකාමී මගපලලාභී උතුමන් වහන්සේලා වැඩ හිටපු යුගයක්. රාජ්‍ය ගෞරවය අද වගේ නෙමෙයි කෝටි ප්‍රකෝටි අසංකීය ගණනකින් සම්බුද්ධ ශාසනයට ලැබිච්ච යුගයක්. ඒ වගේ කාලයක දිනෝ 1000ක් දෙනා බලාගෙන ඉන්නේ නැද්දි අර සිංහල අට කතාවන් ටික ගෙනහිල්ලා මේ ප්‍රසිද්ධියේ ගිනි තියනකම් බලාගෙන ඉඳී කියලා අපිට පිළිගන්න පුළුවන් කමක් නෑ. මේ කවුදෝ කොහෙදෝ මේ ලියපු පොතක් හින්දා මේ අනේ අර විශාල සේවයක් කරපු අපිට අද මේ විනය ඉගෙන ගන්න මහා ප්‍රදීපස්තම්භයක් වෙච්ච බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට ඒ විදිහට චෝදනා කරන්න හොඳ නෑ. ඒක නිසා අපි අපේ ගෞරවහාර බුද්ධඝෝෂ
ඒ නිසා අපි අපේ ගෞරවහාර බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට කෘතගුණපූර්වක වෙන්නට ඕනේ මේ ග්‍රන්ථ පාලි භාෂාවට නගා තිබීම පිළිබඳව. ඒ නිසා මෙම ග්‍රන්ථ ලක්දිව පමණක් නෙමෙයි ආරක්ෂා වුණේ, වෙනත් රටවල් වල පවා මේ ග්‍රන්ථ ආරක්ෂා වුණා. සිංහල භාෂාවෙන් පමණක් තිබුණා නම් පසු කාලීනව ඇතිවෙච්ච අර්බුදත් එක්ක භාෂාවේ සිද්ධ වෙච්ච පරිවර්තනත් එක්ක මෙම ග්‍රන්ථ අභාවයට යන්නට තිබුණා. තේරුම් ගත නොහැකි තත්වයට පැමිණෙන්නට තිබුණා. නමුත් ඒ කිසිදු අපහසුතාවයකින් තොරව මේ ධර්ම විනය අධ්‍යයන කටයුතු සඳහා අපේ අටුවාචාරී බුද්ධඝෝෂ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කළ සේවය අනන්තයි අපරිමාණයි. උන්වහන්සේ ප්‍රාර්ථනා කර බෝධි ඥානයේ සුවසේ අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගනිත්වා කියලා අපි උන්වහන්සේට පින් දෙමින් ගෞරවයෙන් තමයි මේ පොතපත පරිහරණය කළ යුත්තේ. ඊළඟට මෙම සමන්ත පාසාදිකා විනය අට කතාවට රචනා වෙච්ච ටීකා තිබෙනවා තුනක්. ප්‍රධාන ටීකා තුනක් තිබෙනවා. ඒ තමයි සාරත්ත දීපනී ටීකාව, වජිර බුද්ධි ටීකාව සහ විමති විනෝදනී ටීකාව. සාරත්ත දීපනී ටීකාව ටිකක් විශාලයි. ඇත්තටම සමන්ත පාසාදිකාවටත් වඩා විශාලයි. ඒක නිසා ග්‍රන්ථ තුනක් හැටියට තමයි චට්ට සංගායනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. වජිර බුද්ධි ටීකාව තමයි කුඩාම ටීකාව. විමති විනෝදනී ටීකාව අනෙක් ටීකාව. මේ අතරින් මේ වජිර බුද්ධි ටීකාව තමයි අතරම පළවෙනියට රචනා වෙන්නේ. වජිර බුද්ධි ටීකාව ලියවෙන්නේ පොළොන්නරු යුගයේදී. වජිර බුද්ධි කියන ස්වාමින් වහන්සේ විසින් රචනා කළ නිසා, සම්පාදනය කළ නිසා තමයි මෙම ටීකාව වජිර බුද්ධි ටීකාව කියලා අපි හඳුන්වන්නේ. වජිර බුද්ධි ටීකාව සංක්ෂිප්ත නිසා පොළොන්නරු යුගයේ වැඩ හිටපු සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ විසින් සාරත්ත දීපනී නමින් තවත් ටීකාවක් රචනා කරනවා සමන්ත පාසාදිකාවටම. සාරත්ත දීපනී ටීකාව රචනා වීමෙන් අනතුරුව මේ සාරත්ත දීපනී ටීකාවේ සමහර ස්ථාන සදොස් බව වටහාගත් චෝලිය කස්සප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විමති විනෝදනී නමින් තුන්වෙනි ටීකාවකුත් රචනා කරනවා. එකම අට කතාවට ටීකා තුනක් රචනා වෙලා තියෙනවා නම් ඒ මේ සමන්ත පාසාදිකාව. මේකෙන් පෙනෙනවා විනය පිටකය කියන්නේ මොනතරම් ගම්බීර දැනුම් සාගරයක්ද, මොනතරම් ගම්බීර තැනක්ද කියලා ඔබට වටහා ගන්න පුළුවන්. එතකොට මේ තමයි ප්‍රධාන ටීකා තුන. මේ ටීකා තුනට අමතරව බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේම අර මම කලින් සඳහන් කරානේ උබතෝ විභංගය, මේ උබතෝ විභංගයට ද්වේ මාතිකා පාළි කියලත් අපි හඳුන්වනවා. මාතෘකා දෙක හැටියට විනේ ධම්ම සංගණී ඉගෙන ගනිද්දිත් මාතෘකා තියෙන. ඒ මාතෘකා එකක් මාතිකා වශයෙන් විනේ තියෙනවා. ඔය ප්‍රධාන ශික්ෂාපද භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ආරක්ෂා කර යුතු ප්‍රධාන ශික්ෂාපද කොටස් දෙකටත් ද්වේ මාතිකා කියලා හඳුන්වනවා. උබතෝ විභංගයට තව නමක් තමයි ද්වේ මාතිකා.
එතන මේ මාතිකාවන් වර්ණනා කරමින් උන්වහන්සේ රචනා කරනවා මාතිකට්ට කතා නැත්නම් කාංකා විතරණී අට්ඨ කතාව කියලා අට්ඨ කතාවක්. එය ඇත්තටම අටුවාවක්. එම අටුවාවට රචනා කරන ලද ටීකා කාංකා විතරණී පුරාණ ටීකා ආදී වශයෙන් ටීකාවන් තිබෙනවා. මේට අමතරව විනය සංග්‍රහය විනය විනිච්ඡය උත්තර විනිච්ඡය නමින් ග්‍රන්ථයක් රචනා කරනවා බුද්ධදත්ත ස්වාමින් වහන්සේ. උන්වහන්සේත් අටුවාචාර්යින් වහන්සේ නමක්. උන්වහන්සේ විසින් විනය විනිච්ඡය උත්තර විනිච්ඡය නමින් ග්‍රන්ථ දෙකක් සම්පාදනය කරනවා. ඒ වගේම කුද්ද සික්කා නමින් දැන්ට කුදුසික කියලත් අපි කියනවා කුද්ද සික්කා නමින් තවත් ග්‍රන්ථයක් සම්පාදනය වෙලා තියෙනවා. ඒ ග්‍රන්ථය සම්පාදනය කරලා තියෙන්නේ ධම්මසිරි කියලා තෙරුන් වහන්සේ නමක් තමයි මෙම කුද්ද සික්කා කියන ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. තව පාලි මුත්තක විනය විනිච්ඡ සංඝහ කියලා සාරත්ත දීපනියත් රචනා කරපු සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් තියෙනවා. පාලි මුත්තක විනය විනිච්ඡයට කරන ලද ටීකාවක් තියෙනවා විනයාලංකාර ටීකා කියලා. ඒ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ ත්‍රිපිටකාලංකාර රාජගුරු නැත්නම් ත්‍රිපිටකාලංකාර ෂයාඩෝ කියන බුරුම ස්වාමින් වහන්සේ. සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ විසිනුත් මේට ටීකාවක් කරලා තියෙනවා. එය සංක්ෂිප්තයි කියලා කල්පනා කරලා මේ ස්වාමින් වහන්සේ විසින් වැඩි විස්තර සහිතව පාලි මුත්තක විනය විනිච්ඡයට මේ විනයාලංකාර ටීකාව කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තමයි දැනට අපිට දකින්න ලැබෙන පාසුවෙන් ලබාගත හැකි මේ ටීකා ග්‍රන්ථ හා පරිවාර ග්‍රන්ථ. මේන් සමහරක් දැනට ලංකාවේ මුද්‍රණය වෙලා තියෙනවා. සිංහලට පරිවර්තනය වෙලත් තිබෙනවා. පරිවර්තන සම්බන්ධව නම් අපි කරුණු දන්නේ නැහැ. සිංහලට පරිවර්තනය කරපු අටුවාවල නම් බොහොම අඩුලුහුඩුකම් සමහර වෙලාවට දකින්න ලැබුණා. ටීකා පිළිබඳව අපි ඊතරම් දෙයක් දන්නේ නැති නිසා ප්‍රකාශයක් කරන්න කැමති නැහැ. නමුත් පාලි භාෂා ඥානය තියෙන කෙනෙකුට නම් මේ චට්ට සංගායනාවෙන් උනත් මේවා භාගත කරගන්න පුළුවන්. අපේ ලංකාවෙන් මුදාහල තවත් වෙබ් අඩවි වලිනුත් මේවා භාගත කරගන්න පුළුවන් හැකියාව ඔබට තිබෙනවා. කෙසේ නමුත් ඒවා පරිවර්තන සහිතව අපි ඔබට අවශ්‍ය ස්ථානවලදී ඉදිරිපත් කරනවා. ලංකාව ගත්තහම පසු කාලීනව මෑත කාලීනව සිංහල භාෂාවෙන්ම ලියන ලද ග්‍රන්ථත් තිබෙනවා. අපේ අතිපූජනීය වැලිගම ඥානරතන ස්වාමින් වහන්සේ විසින් කුදුසික වර්ණනාව නැමැති ග්‍රන්ථයක් රචනා කළා. ඒ ග්‍රන්ථය ඉතාමත්ම ප්‍රශස්තයි විනය හැදෑරීමේදී. ඒ වගේම ප්‍රාතිමෝක්ෂ වර්ණනාව ප්‍රාතිමෝක්ෂ විවරණය නැමැති පොත් දෙකක් තිබෙනවා. ඔබට පොත්හල් වලින් මිලදී ගන්න පුළුවන් විනය හදාරන්න උපකාර වෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය රේරුකාණේ චන්දවිමල නාහිමියන් විසින් රචනා කරපු කල්නුත් සඳහන් කරපු උපසම්පදා සීලය ශාසනාවතරණය සහ විනය කර්ම පොත විනය හැදෑරීමේදී අපිට ප්‍රයෝජනවත් වෙනවා. තවත් ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. විශේෂයෙන් වහලය ගලවන්න නමින් ඇස්වත්තේ රේවත ස්වාමින් වහන්සේ විශාල කැපකිරීමක් කරලා ඉතා ප්‍රශස්ත අලංකාර ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා. විනය හැදෑරීමේදීත් බොහෝම ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් අපිට දකින්න ලැබුණු ප්‍රයෝජනවත් වුණු මේ ග්‍රන්ථ අපිට පරිහරණය කරමින් ඒ ගුරු හරුකම් මැද තමයි අප විසින් මේ අධ්‍යයනයන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
එතකොට අපි මේ පාඩම මෙතකින් අවසන් කරනවා. තෙරුවන් සරණයි.